समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुक्तं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ උප්පතිතං විනේති කෝදං විසටං සප්ප විසංව ඕසදේහි සෝබික්කු ජහාති ඕරපාරං උරගෝ චින්නමිව තචං පුරාණං තී. නෙතෙෆෙම් ධර්ම දක්ෂිනාව බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට එකතු වෙන පින්වත් හැම දෙනාටම පළමු කොටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පුණ්‍යවන්ත පුන් පොහෝ දිනයක් වේවා කියලා බොහොම කාරුණික සිතින් යුක්තව හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද ධර්ම දක්ෂිනාවට මේ උතුම් පුන් පොහෝ දවස තුල හැම දිනාටම ධර්මයේ තිබෙන උතුම් රසය ලබන්නට, ධර්ම දානීය ලබන්නට පුණ්‍යවන්ත දායකත්වය සලසන පින්වතුන් සිහිපත් කරමින්ම ධර්ම දක්ෂිනාව ආරම්භ කරොත් වැදගත් කියලා කල්පනා කරන්නේ. අද දවසේ ධර්ම දක්ෂිනාවට පුණ්‍යවන්ත දායකත්වයේ සලසනු ලබන්නේ ඌව පරණගම උඩුහාවර සාන්ති නිවසේ පදිංචි සෝමා යසරත්න මහත්මිය සහ චන්දිමා ක්‍රිෂාන්ත චම්පා සඳරුවන් යන දූපුතුන් විසින්. ඒ පින්වත් හැම දෙනාගේම බලාපොරොත්තු, අපේක්ෂාවන්, පුණ්‍යානුමෝදනාවන් ධර්මානුශාසනාව අවසානයේදී, ධර්ම දක්ෂිනාව අවසානයේදී සිහිපත් කරලා අපි පින් අනුමෝදන් කරන්නට, ආශිර්වාද කරන්නට අපේක්ෂා කරමින් දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ගෙවෙන කාලය තුල අපි හැම දෙනාගේම මනෝභාවයන්, එහෙම නැත්නම් සිත, සිතුවිලි, අපේ එදිනදා කටයුතු වෙනදට වැඩිය සරල ස්වභාවයකින් ක්‍රියාත්මක වෙන කාලපරාසයක් නෙවෙයි, පාරිසරික හේතු මත, රටේ පවතින තත්ත්වයන් මත. එනිසා අපි වෙනදා වගේ අපේ මනස ඊ타ත්ම යහපත් නිරෝගිමත් මනසක් බවට පත් කරගෙන කටයුතු කරන්නට බොහෝ වෙලාවට අපොහොසත් වෙලා තිබෙනවා. බාහිරින් පැමිණෙන අරමුණු නිසා අපේ සිත, සිතුවිලි, මනෝභාවයන් රෝගයනට ගුදුරු වෙලා තියෙන නිසා. පින්වතුනි, මිනිස්සුන්ගේ ශරීරය වගේම තමයි මනස කියන එකත් තාම ඉක්මනින් රෝගී තත්ත්වයට පත් වෙනවා, ලෙඩ වෙනවා. ඇඟ ලෙඩ වුණාට වැඩිය හරි අමාරුයි දරාගන්නට, විඳගන්නට. ඒ වගේම තමයි නැවත නිරෝගිමත් කරගන්න හිත ලෙඩ වුණාම. ඒ නිසා හිතේ තියෙන සුවපත්භාවය රඳාපවත්වා ගන්නට අපිට පින්වතුනි මොන අභියෝග ආවත්, බාහිරින් මොන ස්වරූපයන් රටේ තිබෙන පාලනය තන්ත්‍රයන් හේතු කරගෙන හෝ එහෙම නැත්නම් අපිට ඒ කාලගුණ විපත්, ඒ වගේම නොයෙක් හේතු කාරණා තියෙන්න පුළුවන්. බාහිරින් එන අරමුණු
විවිධ පුද්ගලයෝ හේතුවෙන් හිත ලෙඩ වෙන්න පුළුවන්. මේ මොන විදිහේ කුමන විදිහේ කුමන ආකාරයක ආරම්මණයක් අරමුණක් සිදුවීමක් සිද්ධ වුණත් අපේ මානසික නිරෝගීකම සුවපත්භාවයේ පවත්ව ගන්නට ඊ타ත්ම ඕනකමක් අවශ්‍යතාවයක් අනිවාර්යෙන්ම ජීවිතේ බෞද්ධයෝ විදිහට ආර්ය මාර්ගයේ ගමන් කරන අය විදිහට තියෙන්නට ඕනි. ඒකට හේතුව පිටුතුන එකක් තමයි බාහිරින් එන අරමුණු කියන ඒවා ඒ කාලයෙන් කාලෙට ඒ වගේම තමයි විවිධ හේතු සාධක කියන ඒවා ඒ වාගේ නතර වීමක් එහෙම නැත්නම් ඒ බාහිර අරමුණු වල සීමාවක් නැහැ. ඒවා නිරන්තරයෙන්ම පැමිණෙන දේවල්. ඕනතරම් බාහිර අරමුණු ඕනතරම් බාහිරින් එන විවිධ ආරම්මන ඇතිතරම් අපිට පින්වතුනි මුණ ගැහෙන්න පුළුවන් ජීවිතයට සමීප වෙන්න පුළුවන්. ඒවා මොනවද? කොයි විදිහටද එන්නේ? කොයි කාලෙටද එන්නේ? කොයි පාලකයෝ ඉන්නකොටද ඒවා එන්නේ? මොන ආර්ථික තත්ත්වයේ තියෙනකොටද එවැනි අභාග්‍ය සම්පන්න කාලපරාස එන්නේ කියලා අපිට පූර්ව නිගමන වලටපත් වෙන්න අමාරුයි. එහෙමපත් වෙන්න බෑ. ඒ නිසා මේ මොන කාලපරාසයක් ආවත් සිත අසනීප කරගන්නේ නැතුව, සිතින් ලෙඩ වෙන්නේ නැතුව හිත කියන එක අපිට නිරෝගීමත්ව පවත්වා ගන්න භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන උපකාරීත්වය, භාවිතාව, උන්වහන්සේගේ දේශනාවේ තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් අපිට හරි වටිනවා. ඒ නිසා පින්වත්නි මේ කාලය තුල ඔබ විවිධ අපහසුතා නිසා, ඒ වගේම තමයි විවිධ හේතු සාධක නිසා ආහාර ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන ගැටලු, ඒ වගේම තමයි වෙනදා වගේ කුසලයේ නිරත වෙන්න, පින්දහම් කරගන්නටත් බැරි නිසා අපිට හිතනවා පින්වතුනි මේ කාල පරාසය තුල මිනිසුන්ගේ වැඩිපුර හිතේ තියෙන අකුසල චෛතසිකය එහෙම නැත්නම් මනස ලෙඩ කරවන සිතුවිල්ල විදිහට අපිට පේන්න පුළුවන්, දකින්න පුළුවන්, කියන්න පුළුවන් ක්‍රෝධය, එහෙම නැත්නම් දේශය, වෛරය, අකමැත්ත, පටිගය, ගැටීම කියලා මේ හැම විදිහකින්ම හඳුන්වන මනසේ තියෙන නොසන්සුන්කම හඳුන්වන්න පුළුවන්. හරියට මිනිස්සු මේ දිනවල තාමත්ම තදබල විදිහේ ප්‍රකෝපකාරී සිතුවිලි වල හැසිරෙනවා කියලා මිනිසුත් එක්ක කතා කරනකොට, මේ මිනිසුත් එක්ක අපි විවිධ අදහස් දැක්වීම් සිද්ධ කරනකොට, අදහස් බෙදා ගන්නකොට, ඒ අයගේ විස්තර තොරතුරු අහනකොට අපිට ප්‍රකට වෙන දෙයක් තමයි, දැනෙන දෙයක් තමයි මේ මිනිස්සු හරි ඇවිලිච්ච හිතකින්, දැවෙන හිතකින්, ගිනිගත් හිතකින් තමයි මේ කාල පරාසය තුල පසු වෙන්නේ. මිනිසුන්ගේ සිතුවිලි ඒ තරමටම වික්ෂිප්ත වෙන්න පිංගුතුනි මේ රටේ තියෙන තත්ත්වයන් ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා. ඒ නමුත් අපිට පිංගුතුනි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමත් එක්ක අපි ගමන් කරද්දී ආර්ය ශ්‍රාවකයා, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ මොන අභියෝග ආවත්, මොන ස්වභාවයක් තිබුණත් නොසැලෙන කෙනෙක් විදිහට කටයුතු කරන කෙනෙක් විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. එහෙම නැත්නම් එහෙම කෙනෙක් නිර්මාණය කරන්න තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ කතා කරන්නේ. විශේෂයෙන්ම අටලෝ දහම තුල ලාභාවත්, අලාභාවත්, යසස ආවත්, කීර්ති ආවත්, ප්‍රශංසා නින්දා ආවත්, සැපාවත්, දුකාවත් මේ කාරණාවන් අඩු වැඩි වශයෙන් කොච්චර ජීවිතයට ආවත් සැලෙන්නේ නැතිව, කියන්නේ සැපක් කෙනකොටත් ඕනවට වැඩිය සැලීමක් හිතේ, ඒකට ඇලීමක් ඇති කරගන්නේ නැතිව, ඊට පස්සේ දුකක් කෙනකොට ඒත් එක්ක ගැටෙන්නේ නැතුව මනස සමබරව පවත්වා ගන්නට පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න තමයි භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම තියෙන්නේ. පිංගුතුනි, ඒ සඳහා උපකාරී වන, ඒ සඳහා මග කියන, පාර කියන ඊටාම වටිනා සූත්‍ර දේශනාවක, භාග්‍යතුන් වහන්සේගේ බණ පදයක
වටිනා කාරණයක් තමයි මේ වෙලාවේ මම මුලින් සඳහන් කළේ ගාථාව විදිහට, මාතෘකාව විදිහට. ඒ ගාථාව හම්බ වෙන්නේ පින්වතුනි කුද්දක නිකාය කියන බණ පොතේ සුත්ත නිපාතේහි උරග වග්ගේ එන උරග සූත්‍රය තුල. එතකොට අද දේශනාවේ මාතෘකාව එහෙම නැත්නම් දේශනාව සඳහා මාතෘකා පාඨයේ විදිහට මම තියාගෙන තියෙන්නේ සුත්ත නිපාතේ උරග වග්ගයේ එන උරග සූත්‍රය. වැඩිය ඇහෙන්නේ නැති, වැඩිය දේශනාවල කියවෙන්නේ නැති සහ වැඩිය සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැති කාරණයක් මේ කාරණා. ඒකදී පින්වතුනි මේ උරගයා කියලා කියන්නේ සර්පයාට. එයා උර කියලා කියන්නේ පින්වතුනි පපු ප්‍රදේශයේ බඩ, ඊට පස්සේ පපුව බඩ යන ආදී ප්‍රදේශවලට උර කියලා කියනවා. එතකොට ග කියන එකෙන් පපුවෙන් එහෙම නැත්නම් ශරීරයේ යට ප්‍රදේශයෙන් ගමන් කරන, පපු ප්‍රදේශයෙන් ගමන් කරන කියන අර්ථයේ සහිතව උරග කියන එහෙම නැත්නම් සර්පයා සම්බන්ධව භාග්‍යතුන් වහන්සේ උපමා විදිහට තියාගෙන සර්පයෙක්ව දේශනා කරපු ගාථා ගණනාවක් තමයි මේ උරග සූත්‍රය තුල තියෙන්නේ. ඒකේ එක ගාථාවක් තමයි මම පළවෙනි ගාථාව තමයි මාතෘකාව විදිහට තියාගත්තේ. ඒ ගාථාව තමයි යෝ uppatitan විනේති කෝදං විසටං සප්ප විසංව ඕසදේහි සෝ බික්කු ජහාති ඕරපාරං උරගෝ චින්න මිව තචං පුරාණං. ඒක තමයි ගාථාව. පින්වත්නි මේ ගාථාව හරි ලස්සන අර්ථයක් තියෙන සහ මේකට පුදුමාකාර මේ නිදහනයක් තියෙන, අමුතු ආකාර නිදහනයක් තියෙන හරි වටිනා ගාථාවක්. මිනිස්සෙක්ගේ සිත කොහොමද ක්‍රෝධය තුලින් වහගන්න දෙන්නේ නැතිව, සිත ක්‍රෝධයට ඉඩ දෙන සිතක් බවට පත් කරගන්නේ නැතිව, ලෙඩ වෙච්ච හිතක් බවට පත් කරගන්නේ නැතුව සිත නිරෝගීමත්ව පවත්ව ගන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරන්නට උපමා සහිතව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථාවක්. පින්වතුනි සර්පෙක් උපමා කරලා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කරලා තියෙද්දි මේක පිළිබඳව යම් පදගත අර්ථයක් ගත්තොත් එහෙම, යම් කිසි තේරුමක් හොයාගන්න ගියොත් එහෙම මේ ගාථාවේ මේකේ කියනවා පින්වතුනි යෝ uppatitan විනේති කෝදං. මෙතන යෝ කියන එකෙන් අර්ථවත් වෙන්නේ යම් භික්ෂුවක් කියන එක. හැබැයි යම් භික්ෂුවක් කියලා භාග්‍යතුන් වහන්සේ මෙතන ඉලක්කගත කරලා දේශනා කළත් භික්ෂුව අරමුණු කරගෙන මේ ගාථාව දේශනා කරත් පින්වතුනි නිවන් මාර්ගයේ ගමන් කරන හැම දිනාටම, හැම පුද්ගලයාටම, හැම ශ්‍රාවකයාටම මේ තුල පින්වතුනි ගැනීමට හරයක් තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල සුවිශේෂත්වයක් තමයි උන්වහන්සේ මේ ශාසනයේ ජේෂ්ඨ පිරිස ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා, එහෙම නැත්නම් ප්‍රධාන පිරිස කෙරෙහි තමන්ගේ අවධානය යොමු කරලා තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනා බොහෝ සෙයින් හම්බ වෙන්නේ. එතකොට බික්කු කියලා ආමන්ත්‍රණය කරපුවාම ඒ බික්කු කියලා ආමන්ත්‍රණය කරන එකට භික්ෂුණීන් වහන්සේලාටත් ඒ කාරණේ වටිනවා. එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාත් ඒ ගොන්නට අහු වෙනවා. ඒ වගේම තමයි උපාසක පිරිසටත් ඒ කාරණේ වටිනවා. උපාසිකාවන්ටත් වටිනවා. එතකොට මෙතන මේ යෝ කියලා ගද්දි යමෙක්, යම් භික්ෂුවක් කියලයි අර්ථ ගැන්වෙන්නේ මේ අටුවාව තුළ, අර්ථය විස්තර කරන තැන්වලත්. හැබැයි අපිට යම් කිසි ශ්‍රාවකෙක්, යම් කිසි කෙනෙක් uppatitan උපන්නා වූ කෝදං ක්‍රෝධය විනේති දුරු කරයි. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා කොහොමද ඒක දුරු කරන්නේ කියන එක උපමාවක් සහිතව. විසටං සප්ප විසංව ඕසදේහි. විසටං කියන්නේ පැතිර ගියපු, ශරීරයේ පුරාම පැතිරිලා ගියපු, සප්ප විසං සර්ප විසක්, උරගේගේ විසක් ඕසදේහි ඖෂධ වලින් දුරු කරනවා වගේ, එහෙම නැත්නම් ඖෂධ වලින් බැහැර කරනවා වගේ, ඖෂධ වලින් ඉවත් කරනවා වගේ යම් කිසි කෙනෙක් උපන්නා වූ ක්‍රෝධය දුරු කරනවා නම් සෝ බික්කු ඒ භික්ෂුව
ජහාති ඕරපාරං උරගෝ චින්නමිව තචං පුරාණං. එයා ඕරපාරං කියලා කියන්නේ ඕරම්භාගිය සංයෝජන, පංච ඕරම්භාගිය සංයෝජන දුරු කරනවා කියලා කියනවා. කොහොමද? එතනත් උපමාවක් තියෙනවා. උරගෝ චින්නමිව තචං පුරාණං. උරගයා එහෙම නැත්නම් සර්පයා චින්නමිව තචං පුරාණං. චින්න කියලා කියන්නේ පින්වතුනි දි รา ගියපු, පරණ වෙච්ච, දිරීමටපත් වෙච්ච. තචං කියලා කියන්නේ සම එහෙම නැත්නම් හැව, සර්පයාගේ හැව පුරාණං පැරණි වෙච්ච දි รา ගියපු හැව ඉවත් කරනවා වගේ ඕරපාරය තරණය කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් පංච ඕරම්භාගිය සංයෝජන දුරු කරලා දානවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට යම්කිසි භික්ෂුවක් සර්පයේ දෂ්ට කිරීම නිසා ශරීරගත වෙච්ච විස ඖෂධයකින් බැහැර කරනවා වගේ තමන්ගේ හිතේ තියෙන පංච ඕරම්භාගිය සංයෝජන දුරු කරනවා නම් ඒ දුරු කරන්නට ඕනේ කොහොමද? සර්පයේ තමන්ගේ පැරණි හැව, දි รา ගියපු හැව ඉවත් කරනවා වගේ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කරලා තියෙන්නේ. ඇත්තටම පින්වත්නි මේ ගාථාව මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට ඒකට බොහොම ලස්සන කතාවක් හේතු වෙනවා. හරි වැදගත් කතා පුවතක් තියෙනවා. ඒ කතා පුවත තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අලව් රට වැඩ ඉන්නකොට මේ අලව් රටේදී ඒ භික්ෂූන් වහන්සේ නමක් අලව් රටේ වැඩ හිටපු තමන් වහන්සේට කුටියක්, පන්සලක් හදාගන්න, තමන් වහන්සේට වැඩයින්ට භාවනා කරන්න තැනක් හදාගන්න තිබුණු ගහක් කපලා දානවා. පිටුතුනි මේ ගහ කපලා දැම්මට පස්සේ මේ ගහේ හිටපු මේ ගහේ රුක් දෙවියෙක් විදියට හිටපු දේවතාවෙක් මේ ගහ කපන වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලීමකුත් කරලා තියෙනවා. මේ ගහ කපන්න එපා, මෙතන මගේ නිවස. එහෙම නැත්නම් මේ ගස තමයි මගේ වාසස්ථානය. මම මෙතන ඉන්න කෙනෙක්. සමහර විට ඒ ඉල්ලීම ඇහෙන්න නැතු වෙන්න ඇති ඒ හාමුදුරුවන්ට. කොහොම හරි මේ ගහ මේ හාමුදුරුවෝ කපනවා. කපද්දි මේ කතාවේ කියනවා, ධම්මපද අට කතාවේ කියනවා මේ කතාව තුළ මේ හම්බ වෙන මේ කාරණේ ධම්මපද අට කතාවේ තියෙනවා. ක්‍රෝධ වර්ගයේ දෙවනි ගාථාවට නිදාන වෙන්නෙත් මේ කතාව. ඊට පස්සේ මේ උරග වර්ගයේ තියෙනෙත් මේ කතාව. ඒ සම්බන්ධීකරණය හැදෙන විදිහ මම කියන්නම්. පින්වත්නි ඒ වෙලාවේ අර දේවතාවා මේ තමන් ඉන්න ගස බේරගන්නට තමන්ගේ දරුවා අරගෙන ඇවිල්ලා ඉස්සරහින් තියෙනවා, මේ ගහ ළඟින් තියෙනවා, ගහේ අත්තක් උඩින් තියලා පෙන්눔 කරනවා මේ ගහ කපන්න එපා, මම මේ ගහේ ඉන්නේ දරුවෙකුත් එක්ක. මට ඉන්නවා දේව දරුවෙක්. මේ දරුවත් එක්ක තමයි මං ජීවිතේ ගත කරන්නේ. ඒ නිසා මේ ගහ කපන්න එපා කියලා කියනකොට අර භික්ෂුව ඒ දරුවගේ අතක් කැපෙන විදිහට මේ ගහ කපලා තමන්ගේ කුටිය හදාගත්තා කියලා සඳහන් කරනවා. එතකොට මේ වෙලාවේ මේ දැඩි ක්‍රෝධයක්, දැඩි තරහක් ඇති වෙනවා මේ දේවතාවට. මොකද දෙවියෝ කියන්නේ කෙලෙස් සහිත සත්වයෝනේ. දැන් අපේ ගයක් කඩලා දානකොට, අපි ඉන්න වාසස්ථානයක් අහිමි කරනකොට, අපි ඉන්න තැනක් නැති කරනකොට මිනිස්සු කොච්චර විලාප තියලා අඬනවද? අර අනවසර දිගිරීම් කියලා. ඒ මිනිස්සු අටවගෙන ඉන්න පුංචි පැලපත වුණත් ඒක සමහර විට ඉටිකොල වලින් වට කරපු එකක්. සමහර විට ටකරන් වහලා තියෙන්නේ, මැටි වලින් තමයි හදලා තියෙන්නේ. මේ මොන විදියට හදලා තිබ්බත් ඒ තමන්ගේ ගෙදරන් ඉවත් කරනකොට, අහිමි කරනකොට, ඒ තමන්ගේ වාසස්ථානය නැති කරලා දානකොට ඇති වෙන වේදනාව, ඒ දුක කියන එක මිනිස්සුන්ට දැනෙනවා වගේම තමයි දෙවියන්ට දැනෙනවා. එතකොට මේක නිසා දැඩි ක්‍රෝධයක් ඇති වුණා. ක්‍රෝධයක් ඇති වෙලා මේ හාමුදුරුව මරන්න තරම් මේ දේවතාවට හිතෙනවා. මේ දේවතාවට මේ තරම් මහ දැඩි වෛරයක් හිතිලත් එයා කල්පනා කළා, ආදීනවයක් දැක්කා. මොකද්ද දන්නවද? හරි වැදගත් කල්පනාවක් ඇති වෙනවා. දැන් දෙවියෙක් වෙලා මේ සිල්වත් හාමුදුරුවෝ, මොකද ඒ වෙනකොට මේ භික්ෂුන් වහන්සේලාට ගස් කපන්න එපා කියපලා ගස් විනාශ කරන්නට
ඊට පස්සේ රුග්ගමු කපලා දාන්න එපා කියලා ශික්ෂාපදයක් භූතගාම කියන ශික්ෂාපදේ පනවලා නැහැ භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒ වෙලාවේ මේ සිල්වත් හාමුදුරුවෝ දුසිල්වත් වෙලා නැහැ. මොකද ශික්ෂාපදයකට යටත් වෙලා නැහැ උන්වහන්සේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒ ශික්ෂාපදේ පනවලත් නැහැ. ඒකට හේතු සකස් වෙලත් නැහැ ඒක පනවන්න. ඒ නිසා මේ සිල්වත් හාමුදුරුවෝ මේ ගහ කැපුවා කියලා මම මේ හාමුදුරුවෝ මරලා දැම්මොත් එහෙම එකක් අකුසලයක් ආදීනව දකින්නවා. එකක් තමයි ඊට පස්සේ මේ මම දෙන වැරදි ආදර්ශය නිසා මගේ දේව බලය උපයෝගී කරගෙන දේව තේජස උපයෝගී කරගෙන මේ හාමුදුරුවෝ මරලා දැම්මොත් ඝාතනය කරොත් විනාශ කරලා දැම්මොත් එහෙම පස්සේ ඉන්න ඊට පසුව ඉන්න දෙවිවරු පුංචි වැරද්දක් දැක්කොත් එහෙම මේ හාමුදුරු නමක්ගේ මරලා දාන්න පුළුවන්. ඒ බය නැති වෙනවා. ඒ නිසා ගිහිල්ලා මේක බුදුහාමුදුරුවන්ට කියන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න මේ දෙවියා යනවා දෙව්රම් විහෙරට. ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිල්ල කියනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මේ විදිහට පන්සලක් හදන්න මම හිටපු මගේ විමානය කපලා දැම්මා. ඒ විතරක් නෙවෙයි මේ බලන්න මගේ දරුවගේ අත කැපුවා. ඒ හාමුදුරුවෝ ඒ වගේ දෙයක් කරද්දි මට හිතුණා බුදුහාමුදුරුවනේ උන්වහන්සේව මරලා දාන්න අපවත් කරන්න හිතුණා. හැබැයි මං ඉවසුවා ආදීනව දැක්ක මං ඒ ක්‍රෝධය තුල. ඒ වෙලාවේ හිතේ ඇතිවෙච්ච ක්‍රෝධය පාලනය කරලා ආදීනව දැකලා මං ඉවසලා මේ ඔබ වහන්සේ හම්බෙන්න ආවේ කියලා භාග්‍යතුන් වහන්සේට තමන්ගේ දුක් ගැනවිල්ල කිව්වහම උන්වහන්සේ ඒ වෙලාවේ ඒ දේවතාවට දහම් ගාතාවක් දේශනා කරනවා. ඒ දහම් දේශනාව සිද්ධ වෙන්නේ මේ විදිහටමයි මේ ගාතාව වගේ ගාතාවක් දේශනා කරනවා. ඒක තමයි ඔය ක්‍රෝධ වර්ගයේ දෙවෙනියට තියෙන ගාතාව. යෝවේ උප්පතිතං කෝදං රතං බන්තංව දහරේ තමහං සාරති බ්‍රූමි රස්මිග්ගාහෝ ඊතරෝ ජනෝ කියන ගාතාව ක්‍රෝධ වර්ගයේ දෙවෙනියට එන ගාතාව. මේ ගාතාවේ කියන්නේ මේ යම් කෙනෙක් උපන්නා වූ ක්‍රෝධය එතනත් උපමාවක් තියෙනවා බලන්න. ක්‍රෝධය දුරු කරගන්න විදිහ ගැන කතා කරන්න සිතේ තියෙන අර සමතුලිත බව නැතිවීම තුල ඇතිවෙන පීඩාව බැහැර කරගන්න විදිහක් ගැන බුදුහාමුදුරුවෝ එතන උපමා සහිතව කියනවා. වේගෙන් ඉදිරියට ඇදී යන රථයක් වාහනයක් යම්කිසි දක්ෂ වෙච්ච ප්‍රියදුරෙක් ඒක පාලනය කරගන්නවා. එතකොට වාහනයක් ඉදිරියට ඇදිලා යනකොට තමන්ගේ ක්‍රියාකාරී දක්ෂභාවය නිසා ඒක පාලනය කරගන්න පුළුවන් නම් යම්කිසි රියදුරෙකුට ඒ වගේ ක්‍රෝධය යම්කිසි කෙනෙක් පාලනය කරගන්නවා නම් ක්‍රෝධය දුරු කරගන්නවා නම් අර වාහනේ නතර කරගන්නවා වගේ ඒ උපන් ක්‍රෝධය හිත ඇතුලේ නතර කරගන්නවා නම් తాවකාලිකව හරි තදංග වශයෙන් හරි ඒක තුල බුදුහාමුදුරුවෝ කියනවා එයා තමයි නියම රියදුරා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමහං සාරති බ්‍රූමි. මම එයාට තමයි නියම සාරති කියන්නේ රියදුරා කියනවා. ඊට පස්සේ අනිත් කට්ටිය නිකන් රියදුරෝ නෙවෙයි වගේ භාග්‍යතුන් වහන්සේ එතනදී දේශනාවක් සිද්ධ කරනවා. මේක අහලා හරියට සතුටු වුණා මේ දේවතාවා. එතකොට මේ දේවතාව සතුටු වුණාට පස්සේ ධම්මපද අට කතාව කියනවා දෙවුරම් වෙහෙර අසලම මේ දේවතාවට දෙවුරම් වෙහෙර ළඟින්ම මේ දේවතාවට ලස්සන ගසක විමානයක් තනවාගෙන ජීවත් වෙන්න භාග්‍යතුන් වහන්සේ අවසර දීලා ඒක පෙන්නලා ඔහුට සුවපත්භාවයක් ඇති කරා කියලා මේ ගාථාවෙන් පෙන්නනවා. එතකොට පින්වතුනි මේ ගාථාව දෙවියට දේශනා කරලා ඉවරට බුදුරජාණන් වහන්සේ එතන හිටපු අනිත් අයට දැන් දෙවියට දේශනා කරලා තියෙන්නේ ක්‍රෝධය පාලනය කරගන්න විදිහක්. తాවකාලිකව නතර කරගන්න රතේ නතර කරගන්න විදිහක් නේ දේශනා කරලා තියෙන්නේ. එතන හිටපු අනිත් අයට ඒ කියන්නේ ධර්මයෙන් මුහුකුරා ගියපු ධර්මයෙන් වගේම නුවණින් මුහුකුරා ගියපු නිවන අපේක්ෂා කරන මාර්ගඵල ඕන කරන අයට එතනින් පස්සේ දේශනා කරපු කාරණය තමයි මේ උරග සූත්‍රයේ තියෙන පළවෙනි ගාථාව. ඒ විතරක් නෙවෙයි විනය පිටකයේ භූතගාම කියන ශික්ෂාපදයේ බුදුහාමුදුරුවෝ පනවන්නේ මෙන්න මේ කියන කතා පුවතේ හේතුවත් එක්ක.
එතකොට මේක අපිට උරග වර්ගයේ හම්බ වෙනවා. උරග වර්ගයේ හම්බ වෙනවා වගේම තමයි ධම්මපද අට කතාවෙත් හම්බ වෙනවා, ධම්මපදයේ හම්බ වෙනවා. ඊට පස්සේ මේ කතාවේ නිධානයේ අනිත් පැත්තට ගිහිල්ලා බලපුවාම හම්බ වෙනවා විනය පිටකේ. භූතගාම ශික්ෂාපදයේ පැනවීමට හේතු වෙච්ච කාරණේ අලලලා. එතනදී පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ඒ හිටපු සිව්වන පිරිසට මාර්ගඵල ලබන්න ඕන පිරිසට තමයි අර මම සඳහන් කරපු මුලින් උරග වර්ගයේ එන කාරණා ටික ඒ දේශනාව සිද්ධ කරන්නේ මේ පළවෙනි ගාථාව පෙන්වන්නේ. එතෙන්දී පින්වතුනි යම් කිසි කෙනෙක් යෝ උප්පතිතං විනේති කෝදං විසටං සප්ප විසංව ඕසදේහි. ඒක හොඳට තේරුම් ගන්නට මේ උපමාව යම් කිසි කෙනෙක් සර්ප විසක් ශරීරගත වුණාට පස්සේ ඒක බැහැර කරගන්න උත්සාහ කරනවා, ඉවත් කරගන්න උත්සාහ කරන ඖෂධයකින්. පින්වතුනි දැන් ඔබ දකිනවානේ මේ කාලේ සර්පයෝ දෂ්ට කරලා බොහෝ පිරිසක් රෝහල් වල ඒ අවශ්‍ය වෙන වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ නැති හින්දා බොහෝ දෙනෙක් සර්පයෝ දෂ්ට කරලම මැරිලා යනවා. මිය යනවා. පුංචි දරුවෝ පවා. ඊට පස්සේ බල්ලෝ පූසෝ හූරලා කාලා සපා කාලා ගොඩක් දෙනෙක් මැරිලා යනවා. එතකොට මේ සර්පයෝ දෂ්ට කරලත් ඒ සර්පයෝ බහුලව ජීවත් වෙන ප්‍රදේශවල ඉන්න මිනිස්සු ගොඩාක් මැරිලා යනවා. බොහෝ දෙනෙක් දවසට කීප දෙනෙක් මරණයටපත් වෙන ස්වභාවයක් තියෙනවා. මොකද ඖෂධ හිගයක් තියෙනවා. එතකොට ඔබට තේරෙනවා කොහොමද මේ සර්පේ කාගේ හරි දෂ්ට කරාට පස්සේ ඒ පුද්ගලයා හැසිරෙන විදිහ, ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට තමන්ගේ ජීවිතයට තියෙන ආසාව හින්දා ඒ සර්ප විෂ ශරීරගත වුණාට පස්සේ ඒ දැනෙන දාහය, දැවිල්ල, වේදනාව, ඒ තුවාලේ දැනෙන වේදනාව, තමන්ගේ මරණ බය, පරලොව යෑමට තියෙන බය, ඊට පස්සේ තමන්ගේ අඹදරුවෝ සම්බන්ධව තියෙන බය, ඇත්තටම ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙනවා මරණ බය. ඊට පස්සේ ශරීරයට දැනෙන වේදනාව. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ තමන්ගේ තියෙන මානසික ස්වභාවයේ අවුල්භාවය. මේ කියන හැම දේම එයාගේ ජීවිතය තුළ සර්පේ දෂ්ට කරාට පස්සේ සර්පේක් තමන්ගේ ශරීරයට විෂ ඇතුල් කරාට පස්සේ එයා විඳිනවා සර්පේ දෂ්ට කරපු කෙනෙක්. එතකොට ඒ වේදනාව බැහැර කරගන්න කොච්චර උත්සාහයක් දරනවද? ගමේ කෙනෙක් නම් ගමේ ඉන්න වෛද්‍යවරයා හම්බ වෙලා එයා ළඟට ගිහිල්ලා කතා කරලා ඒ තමන්ගේ තියෙන වේදනාව තව කෙනෙක් පණිවිඩ මාර්ගයෙන් යවලා හරි වෛද්‍යවරයා ළඟට යන්න බැරි නම් එතනට තමන්ගේ කෙනෙක් යවලා එතකොට ඒ වෛද්‍යවරයා එකතු කරගෙන ඇවිල්ලා තමන්ගේ දුක් ගැනවිල්ල කියලා වෛද්‍යවරයාට දෙවියෙක් වගේ සලකලා ඒ තමන්ගේ විෂ දුරු කරගන්න, විෂ බැහැර කරගන්න කොච්චර උත්සාහයක් දරනවද? ඒක හිතට අරගෙන කල්පනා කරන්න. ඒ වගේ තමයි ක්‍රෝධය හිත ඇතුලේ ඇති වුණාට පස්සේ. හරියට සර්ප විෂක් ඇතුළු වුණා වගේ. තමන්ගේ අර සර්පයා දෂ්ට කරාට පස්සේ දැනෙන දාහයේ දැවිල්ල, වේදනාව වගේ දැවිල්ලක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒ තරම් මහා බරපතල ගණේ තමන්ට දරන්න බැරි, තමන්ට උහුලන්න බැරි වේදනාත්මක ස්වභාවයක් ක්‍රෝධය ඇති වුණාට පස්සේ දැනෙනවා. පින්වතුනි බලන්න මේ කාල පරාසය ඇතුලේ මිනිසුන්ගේ හැසිරීම දිහා හරියට සර්පයෝ කාලා වගේ නෙවෙයිද මිනිස්සු හැසිරෙන්නේ. ඒක මම කියන්නේ මේ තියෙන අයහපත් ස්වභාවයන් රටේ පවතින මිනිසුන්ට ජීවත් වෙන්නවත් බැරි තත්ත්වයන් මැඩලන්ට පාලනය කරන්න මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය ඕනි. හැබැයි ඒ ක්‍රියාකාරීත්වය මැඩලන්ට ගිහිල්ලා තමන් මනසින් අසනීප වෙනවනම් එතකොට තමන් රටක් හදාවි, තමන් රටක් නිර්මාණය කරાવી හොඳ. හැබැයි තමන් මනසින් ලෙඩෙක් වෙච්ච කෙනෙක් වෙලා නම්, තමන් ඉන්නේ මනසින් අසහනයෙන් නම් ඒ තැනට තමන් ගිහිල්ලා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරුව ගහගන්න ගිහිල්ලා බැනගන්න ගිහිල්ලා නරක වචන ප්‍රකාශ කරලා දස අකුසලයෙන්
යම්කිසි ප්‍රාමාණික ස්වභාවයක අකුසල් තමන් ජීවිතය ජනිත කරගන්නවා නම් ඒ වෙලාවේ ඒ තුලින් රටක් නිර්මාණය වේවි. යම්කිසි ප්‍රතිඵලයක් ඒවි. නමුත් ඒ තමන්ගේ සිතේ තියෙන ඒ දාහය නිවන්ට ඊට පස්සේ වෙන ඖෂධ නැහැ. වෙන ක්‍රමවේද නැහැ. ඒ හින්දා මේ අපිට ඒ ප්‍රකෝපකාරී හැසිරීම ඒ වගේම තමයි මිනිස්සුන්ගේ තියෙන අයහපත් හැසිරීම ඒව දිහා බලද්දී පිඟුතුනි තමන් අසනීප ස්වභාවයකට මනසින් පත් වෙලා ගොඩනැගෙන රටක ඊළඟට ඉතුරු වෙන්නේ මනසින් ලෙඩ්ඩු නම් වෛරය ක්‍රෝධය පිරිච්ච මනස ලෙඩ වෙච්ච මිනිස්සු පිරිසක් නම් ඒ රට කොච්චර දියුණු කරත් ඒ රටේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? භෞතික දියුණුව කොච්චර උඩට අරන් ගියත් සල්ලි තිබුණත් ගෑස් තිබුණත් ඉන්ධන තිබුණත් ඉන්නේ හිත ලෙඩ කරගත්ත පිරිසක් නම් ඊට පස්සේ ඒ රටේ දියුණුවේ ඇති ප්‍රයෝජනයේ වැඩක් නැහැ. ඒ නිසා පින්වත්නි ඔබ ඒ කියන රට වෙනස් කරන ඒ වගේම තමයි පාලකයන්ට අභියෝග කරන මේ යන ක්‍රමය මේ යන විදිහ මේ පරිපාලනය වෙනස් කරන්න ඔබ සක්‍රීය දායකත්වය ගන්න ඕන. හැබැයි ඒක මෙන්න මෙහෙම කරන්න ඕනේ. කොහොමද? යම්කිසි වෙදෙක් පින්වතුනි වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා යම් විසක් ශරීරගත වෙච්ච යම්කිසි රෝගියෙක් සුවපත් කරන්න ගියාට පස්සේ ඒ වෛද්‍යවරයා ඇඟේ තවරගන්නේ නැහනේ. එහෙම නැත්නම් එයා ඒ විස ඇඟේ තවරගෙන නෙවෙයිනේ ඒ රෝගියාව සුවපත් කරන්නේ. එයා ආරක්ෂා වෙලා තමයි ඒ රෝගියාව සුවපත් කරන්නේ. රට කියන්නේ පින්වතුනි ලෙඩ වෙච්ච රෝගියෙක් වගේ මේ වෙලාවේ. එතකොට මේ රට සුවපත් කරන්න යනකොට රටට යහපතක් ගේන්න අපි යනකොට අපිත් ඒ රටේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන අපිත් අසනීප වුණොත් එහෙම පින්වතුනි රට ඇතුලේ විස පැතිරිලා ගිහිලා තියෙනවා වගේ අපිත් ශරීරයේ ඇතුළට විසක් තවරගෙන තියෙනවා. ක්‍රෝධය නැමැති ප්‍රකෝපකාරී බව, වෛරය, පලිගැනීම, දේශය. පින්වතුනි වෛද්‍යවරයා අර ශරීරය තුල විස පැතිර ගියපු රෝගියා සුවපත් කරන්නේ යම්සේද ඔහුගේ ශරීරය ඇතුළට විස කාවද්ද ගන්නේ නැතිව අපිටත් පින්වතුනි හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. උපාය කෞශල්‍යයක් තියෙන්න ඕන. මේ හැම අරගලයක්ම මේ යන විදිහ වෙනස් කිරීමක්ම සිද්ධ වෙනකොට අපි මනසින් නිරෝගිමත්ව පවතින්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඇතුලේ තියෙන්න ඕන. ඒක අවශ්‍යයි. පින්වතුනි මීට වැඩිය මේ රටේ ඓතිහාසික තොරතුරු දිහා බලපුවාම බැමිණිතියා සාගතය මිනිස්සු මිනිමස් කන තැනට වැටිච්ච සාගතයක්. කණ්ඩ බොණ්ඩ නැතුව මිනිස්සු අනන්ත දුක් විඳලා තියෙනවා. මිනිමස් කන තැනට වැටිලා තියෙනවා. ඒ වගේම තමයි මහා ව්‍යසනයක් ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා පවා මහරහතන් වහන්සේලා පවා දාන්න නැති හින්දා අපවත් වෙනවා, පිරිනුවම් පානවා. එහෙම තත්වයකදීත් මිනිස්සු තමන්ගේ හිත ඊ타ත්ම සමතත්වයේ පවත්වාගෙන කරපු පින්කම් ගැන අනන්තවත් පින්තුනි රට බේරගන්න කරපු ව්‍යායාම ගැන අනන්තවත් කතාපුවත් අපිට මහාවංශේ ඒ වගේම තමයි අනිත් පැත්තෙන් සද්ධර්ම අලංකාරයේ රසවාහිනිය වගේ බෞද්ධ සාහිත්‍ය ඇතුලේ අපේ රටේ ලියවිච්ච පොතපතේ ඕන තරම් තොරතුරු තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ වෙලාවේ ඔබ කල්පනා කරන්නට මොකක් හරි හේතුවක් නිසා ඔබේ හිතේ ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පෙම්වතා පෙම්වතිය අතර වෙන්න පුළුවන්. ඒ වගේම දෙමාපියන් දරුවෝ අතර වෙන්න පුළුවන්. ආයතන ඇතුලේ වෙන්න පුළුවන්. මනසට තරහක් ඇති වෙච්ච ගමන් හිතන්න මේ උපමාව ඔලුවට ගන්න මගේ ශරීරයට සර්ප විසක් ඇතුල් වුණා. ඒ වගේ දෙයක් තියෙන්නේ දැන්. මම හැසිරෙන විදිය මට තේරෙන්නේ නැහැ.
එහෙමනේ දැන් මරු විකලෙන්නේ කතා කරන්නේ සර්ප විසක් ඇතිල් වෙච්ච කෙනා බේරගන්න කියන එකෙන් මරු විකාරයටපත් වෙලා එයාගේ ජීවිතය ගැන පුදුම ආශාවකින් එයා පසු වෙන්නේ. සහ එයා කරන කියන දේවල් එයා දන්නේ නැහැ. සමහරට සිහිය විකල් වෙනවා. එන්න ඒ කියන ලක්ෂණය ඔබ කල්පනා කරලා බලන්න ක්‍රෝධයක් ඇති වුනහම ජීවිතේට ඇති වෙන්නේ නැද්ද කියලා? ඇති වෙනවා. මිනිස්සු බලන්න හැසිරෙන ස්වභාවය ඔබට පේනවනේ තරහ ගියාට පස්සේ. එතකොට ඔබ හැසිරෙන විදිහ ඒ තුල පිංගුතුනි ඒ ක්ෂණයේ පවා ඔබේ සිත තුල නැගෙන්නේ, ඔබේ සිත තුල ඇති වෙන්නේ ඒක සුළු මොහොතක් වෙන්න පුළුවන්. පැයක් කමාරක් දවස් ගාණක් වෙන්න පුළුවන්. අවුරුද්දක් කමාරක් වෙන්න පුළුවන්. හැබැයි පිංගුතුනි ඒ තුල ගොඩ නැගෙන්නේ හිත තුල දියුණු වෙන්නේ පැල්ලමක් එහෙම නැත්නම් අකුසලයක්. ඒක බරපතල විදිහට ඔබේ සිතේ තියෙන සංසුන්භාවය නැති වෙන්න බලපානවා. ඔබට සැනසීමක් නැති කරනවා. එනිසා පින්වත්නි රටට යහපත කරන මිනිස්සු සමහර වෙලාවට සැනසීමෙන් ඉන්නවා ඇති. එයාලා මේවා හිනහා වෙවි මිනිස්සු විඳින දුක් දිහා බලාගෙන ඉන්නවා ඇති. ඒ කට්ටියට කිසි ප්‍රශ්නයක් නැතුව ඇති. විපාකේ ලැබෙනකන් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒවා බල අපි පින්වතුනි මනසින් අසනීප වෙන්න ගත්තොත් එහෙම මනසින් ලෙඩ වෙන්න ගත්තොත් එහෙම පින්වතුනි අපිට අපිව පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඖෂධයකින් බෙහෙත් වලින් සර්ප විසක් බැහැර කරනවා වගේ අපිට සිද්ධ වෙනවා පින්වතුනි ධර්මයේ නැමැති ඖෂධය භාවිතා කරලා මොන පදනමක මොන හේතුවක මොන විදිහේ නිධානයක් හරි කමන්නේ අරගෙන හිත ඇතුළට ආවොත් එහෙම ක්‍රෝධයක් තරහක් හොඳට කල්පනා කරන්න මේ වෙලාවේ මගේ හිත ඇතුළට මේ වගේ සිතුවිල්ලකුයි ඇතුල් වුනේ. දැන් මම දැවෙනවා. මේක හරියට මරණයටපත් වුණා වගේ මහා බයක්. මේක මගේ හිත ඇතුලේ වැඩ කරලා මොන විදිහේ දේවල් සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ ආදීනවේ දකින්න ඕන. එතකොට ඒ ආදීනව ටික දැක්කහම අර දෙවියා බලන්න දැක්කනේ ආදීනව පින්වතුනි මේ කතාව ඉස්සලා සඳහන් කරපු කතාව ඇතුලේ. එයා දැක්ක ආදීනව ටික. එයා දැක්ක මේ හාමුදුරුවෝ සිල්වත්. තමන්ගේ විමානයේ කඩලා බිඳලා දාලා ඒකෙන් පන්සලක් ඒ හාමුදුරුවෝ හදාගත්ත කියන්නේ ගහ කපලා ඒ හාමුදුරුවන්ගේ සීලයේ තේජසින් මට විපාක විඳින්න සිද්ධ වෙනවා. එක. අනිත් එක තමයි ඊට පස්සේ ඉන්න දෙවිවරු මාව ආදර්ශයට අරගෙන මාව ප්‍රධාන කරගෙන අනේ අර දෙවියත් අර විදිහට බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම හාමුදුරු කෙනෙක් මරලා දාලා තියෙනවනේ. අපි කරපුවාම මොකද වෙන්නේ කියලා හිතලා කොච්චර විනාශයන් සිද්ධ කරාවිද කියලා කල්පනා කරලා එයා දැක්ක ආදීනව ටිකක්. පින්වතුනි ඒ ආදීනව දකින්න පුළුවන් යෝනිසෝ මනසිකාරයක් නුවණක් ජීවිතේ තියෙන්න ඕන. ඔබ හොඳට කල්පනා කරන්න ආදීනව රාශියක් අපේ පිටිපස්ස එනවා. එකක් නෙවෙයි. එකක් මේ භවයට බලපානවා. ඊට පස්සේ පරලොවට බලපානවා. මිනිස්සු වෛර බැඳගෙන තරහා ජීවිතයේ ක්‍රෝධය තියාගෙන මරණයට පස්තුනාට පස්සේ ඒවා තුලින් ලැබෙන ප්‍රතිඵල හරි භයානකයි පින්වතුනි. පින්වතුනි මම දන්න ඒ වගේම තමයි අහන්න ලැබුණු කතාවක්. එක්තරා අම්මා කෙනෙක් පින්වතුනි තාම බරපතල අසනීප තත්වයකින් නිදංගත රෝගයකින් දුක් විඳිනවා. ඒ අම්මගේ ලේලිය. ඒ ලේලි මොකද කරන්නේ? මේ අම්මට නිසි විදිහට සංග්‍රහ කරන්නේ උපස්ථාන කරන්නේ නැහැ. අප උපස්ථාන කිරීම ඊට අඩුම තරමින් කැඳ ටිකක්වත් වෙලාවට දීලා ඒ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. ඒවා අතපසු කරනවා සහ ඒවා හිතාමතා සමහර වෙලාවට බලක්කමින් තමයි කටයුතු කරන්නේ. ඒ අම්මා එයාගේ ඇඟේ මල මූත්‍ර තවර ගන්නවා. බොහොම අමාරුවෙන් සමහර වෙලාවට වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. ඒ ලේලිය එහෙම කටයුතු කරනවා. එයා කියනවලු මට මේ කරන ඒවට මං මේ අය දාලා යන්නේ නැහැ. මම මේවට පලිගන්නවා. මට දැන් ඇඟේ හයිය නැහැ. ශක්තිය නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ ඒකට මට හයියක් නැහැ, බලයක් නැහැ, පුළුවන්කමක් නැහැ, නැගිට ගන්නවත් බෑ. හැබැයි මැරුණත් මං
ඒක අතාරින්නේ නැහැ කියලා දැඩි උපාදානයකින් ක්‍රෝධය වෛරයක් විදිහට හිතේ පරිවර්තනය කරගෙන ගැටීමෙන් ඒ අම්මා ජීවත් වෙන්නේ. එතකොට පින්වතුනි එහෙම වුණාම പ്രേත භවයකට හෝ ගිහිල්ලා ඒ අම්මගේ ප්‍රාර්ථනාව තියන්නේ දරුවන්ගෙන් ඒ ලේලියගෙන් පලිගන්ට ලැබේවා. එයා හිතන්නේ එහෙමයි. එයා ප්‍රාර්ථනා කර කර ඉන්නවා ඒ විදිහට. ඒ නිසා පින්වත්නි අපිට මිනිස්සු ලෝකේ විවිධ දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ වෛර බැඳ ගැනීම අර කාලියක්ෂණියගේ කතා පුවතේ වගේ ආඝාත විදිහට බැඳගත්තාම උපනාහ විදිහට එහෙම නැත්නම් වෛර විදිහට බැඳගත්තාම එකෙන් නිදහස් වීමක් සංසාරේවත් නැහැ. ඒ බරපතල ආදීනව ගණනාවක් තියෙනවා. මේ භවයට විතරක් හේතු වෙන ආදීනව නෙවෙයි. ඒ නිසා ඒ විෂ ශරීර ගත වුණා වගේ අපි ක්‍රෝධය බැහැර කරන්න ඕනේ ඒ ආදීනව ටික හරියට තේරුම් අරගෙන. දැන් ඔබ දන්නවා මෛත්‍රී භාවනාවනේ පින්වතුනි ක්‍රෝධයේ තියෙන විරුද්ධ පැත්ත. එහෙම නැත්නම් ක්‍රෝධය බැහැර වෙන්න ආඝාත පටිවිණය සූත්‍ර වැනි සූත්‍රවලත් යෝජනා කරන මෛත්‍රී කරන. මෛත්‍රී කිරීමේ ආනිසංස ගණනාවක් තියෙනවා. ආනිසංසවල විරුද්ධ පැත්ත කියලා කියන්නේ විපාක පැත්ත. ඒවා අනිවාර්යෙන්ම ක්‍රෝධයට ලැබෙන දේවල්නේ. දැන් මෛත්‍රී භාවනාව මෙත් සිතුවිලි දියුණු කිරීම මෛත්‍රී භාවනාව වැඩිම කියලා කියන්නේ පින්වත්නි ඒ තුලින් ලැබෙන ආනිසංස එකක් සුඛං සුපති. හොඳට නිින්ද යනවනේ. හොඳට නිින්ද යනවා. අනිත් පැත්ත හිතන්න එතකොට එහෙනම් ක්‍රෝධය සර්ප විසක් විදිහට ශරීරයට ඇතුල් වෙච්ච කෙනාගේ ජීවිතේ එයාට හොඳට නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ. වෛර කරන කෙනා, ක්‍රෝධයේ තියෙන කෙනා, හිත ඇතුලේ ගැටීමක්, පටිගයක් තියෙන කෙනා එයාට සුව පහසු නිින්දක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. නිතරම අවදියෙන්, පීඩාවකින්, දුකකින් තමයි ජීවිතය ගත කරන්නේ. සමහර උදවිය ඉන්නවනේ. රෑ 10ට 12ට නැගිටලා ගේ පුරා ඇවිදිනවා. හිතේ ප්‍රශ්න, කාගෙත් එක්ක හරි ගැටීමක්, තරහක්. රෑ 2ට 3ට තේ බොනවා, නානවා. මොකද හදවත පිච්චෙනවා වගේ දැනෙනවා. වැඩප්පලක් කරගන්න බෑ. නිින්ද යන්නේ නැති වුණාට පස්සේ හරිම අමාරුයි ඇඟට. ඒක මහා දාහයක් ක්‍රෝධයේ හිතට ආවට පස්සේ. එතකොට මෛත්‍රිය කිරීම තුළ හොඳට යාට සුව පහසු නිින්දක් ලබන්න පුළුවන් නම් ඒකේ අනිත් පැත්ත අපිට හොඳට පැහැදිලි වෙනවානේ පින්වතුනි. ආදීනව දකිනවා නම් හොඳට ආදීනවයක් විදිහට දකින්න පුළුවන්. අඩුම තරමින් මිනිස්සෙකුට තියෙන නිදහසක් නේ නිදාගන්නේ ඒකවත් නැති වෙනවානේ. ඊට පස්සේ සුඛං පටිබුඤ්ජති. නිින්ද ගියේ නැත්තම් ඇහැරෙන්නේ නැහැ හරියට. මැලි කඩ අමාරුවෙන් මරන්ට අරන් යනවා වගේ වතුර ගහලා ඇහැරවන්න ඕනේ. ඒ මොකද හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක් ක්‍රෝධය. ඉතින් ඒ නිසා ක්‍රෝධය බැහැර කරගද්දී ඒ ආදීනව පින්වතුනි අපි දකින්න ඕන. ඊට පස්සේ පාපකං සුපිනං පස්සති. ක්‍රෝධයේ තියෙන කෙනාට පෞකාර හීන පේනවා. මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක්නේ හීන පේන එක. හීන පේන්න විවිධ කාරණා තියෙනවා. එකක් තමයි තමන් පෙර කරපුවා පේනවා. ඊට පස්සේ තමයි ධාතු, ඒ කියන්නේ ධාතුන් ප්‍රකෝපණයටපත් වීම. ඒ හේතුව බලපානවා. එහෙම නැත්නම් වාපිත් සෙම් මේවා ප්‍රකෝපණයට පත් වෙන එක ඒව බලපානවනේ. අනාගතේ වෙන්න තියෙන දේවල් පේනවා. ඒ වගේම තමයි දෙවියන් විසින් සිහින පෙන්නනවා. අනිත් පැත්තෙන් තමයි මනසේ සමතුලිතභාවය රැඳී පවතින්නේ නැති බව. ඒක හේතුවක්. ඒ නිසා පින්වත්නි සුව පහසු යහපත් සිහින දකිමින් නිදාගන්නට උනත් ඔබ කල්පනා කරලා බලන්න මෙත්සහගත සිතුවිල්ලක් අවශ්‍ය කරනවා. ක්‍රෝධය තුලින් ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ මිනිස්සුන්ට ප්‍රිය නැහැ. ක්‍රෝධ කරන මිනිස්සයාත් එක්ක කවුද කතා කරන්න කැමති? දුෂ්ට මිනිස්සෙකුත් එක්ක ඊට පස්සේ වෛරයෙන් නිතරම හැසිරෙනවා නම්, නිතරම
ගිනි තියාගත්ත මිනිස්සෙක් විදිහට ඉන්නවනම් වලිගෙට ගිනි ඇලිච්ච හනුම වගේ ඉන්නවනම් කවුද කැමති මේ මනුස්සත් එක්ක ජීවිතේ ගත කරන්න කතා කරන්න ගැටෙනවනම් එතකොට gedara ඉන්න මිනිස්සුන්ට බල්ල පෝසොන්ට පවා එපා වෙනවන්නේ තරහින් ඉන්න මිනිස්සයා එන්නේ ළඟට හැමදාම ප්‍රශ්න ගෙවල් ඇතුලේ බාහිර සමාජයට ගියාම මේ පුද්ගලයා ඒත් ගැටෙනවා ඒ නිසා අපිට බාහිර අරමුණු කියන ඒවා කවදාවත්ම නතර කරන්න පුළුවන් ඒවා නෙවෙයිනේ. අපිට බෑ ලෝකේ බාහිර අරමුණු අපිට ඕන විදිහට තියෙන්න ඕන කියලා කියන්න. රටවල් ඇතුළේ ප්‍රශ්න ඇති වෙනවා, රටවල් ඇතුලේ තියෙනවා, රටවල් ඇති වෙනවා. ගමේ ප්‍රශ්න, සමාජයේ පාලකයෝ, ආර්ථික ගැටලු මේ කියන දේවල් ඒකීය රේඛාවක ගමන් කරන ඒවා නෙවෙයි. මේවා කලින් කලට, පලින් පලට වෙනස් වෙන ඒවා. ඉතින් එතකොට ඒ වෙනස් වෙන්න අපි උත්සාහ කරොත් එහෙම මේ ස්වභාවයන් වලට අනුකූලව යහපත්ව තියනකොට අනේ හොඳයි කියලා සතුටින් ඉන්නත් නරක වෙච්ච ගමන් ක්‍රෝධයෙන් පසු වෙන්නත් අපි බුදුදහමින් ලබාගත් ඵලය මොකද්ද කියලා අපිට හිතනවා පින්වත්නි. ඒ නිසා මිනිස්සුන්ට උනත් එපා වෙනවා. මිනිස්සෙකුට උනත් අප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ක්‍රෝධයෙන් පසුවන ක්‍රෝධකාරී ප්‍රකාශ කරන මිනිස්සු ගුරුවරයෙක් වුණත් එයා නිතරම ඉන්නේ ක්‍රෝධයෙන් නම් ඒ ශිෂ්‍යයන්ට එයා එපා වෙනවා. ඒ වගේම තමයි තව කොටසක් ඉන්නවා. එයායි ජීවත් වෙන්නේ රට ඇතුලේ වුණත් මිනිසුන්ගේ හිතවල ක්‍රෝධය බෝ කරලා පැල කරලා. එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ විවිධ කණ්ඩායම් සමග ඒ වගේම මිනිසුන්ගේ විවිධ ඇදහිලි ක්‍රම මේවා හාස්‍යයට ලක් කරලා විවේචනය කරලා මිනිසුන්ගේ තිබෙන විශ්වාසවලට පහර දීලා කොච්චර මිනිස්සු ජීවත් වෙනවද? දැන් ඔය YouTube කරන ගොඩාක් අය තෙමු ඒ කට්ටිය කරන වැඩක් තමයි මිනිසුන්ගේ තියෙන ඇදහිලි විශ්වාස ඒ වගේ දේවල් වලට පහර දෙනවා. මොකක් හරි කවුරු හරි ගෙන්නලා සාකච්ඡාවක් කරලා පහර දෙනවා. දැන් බුදුදහමේ තියෙන විවිධ සංස්කෘතික කාරණා විවේචනය කරලා පහර දීම් සිද්ධ කරනවා. එයාලා ජීවත් වෙන්නේ ඒකෙන්. කියන්නේ එයාලගේ රැකියාව තමයි, වෘත්තිය තමයි කීයක් හරි හොයාගන්නේ ඒ විදිහට කාට හරි පහර දීලා ප්‍රසිද්ධ චරිතයක් විවේචනය කරලා බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන මොකක් හරි කාරණයක් අරගෙන ඒ තමන්ට තේරෙන්නේ නැති හින්දා තමන්ට තේරෙන විදිහට විග්‍රහ කරලා හාස්‍යයට ලක් කරලා තමයි ජීවත් වෙන්නේ. දැන් මේක දකින අනිත් අය එහෙම නැත්නම් ඒ මතයේ අදහන අපි කියමු දෙවියෙක් පිළිබඳ විශ්වාසයක්. ඒ මතයේ ඉන්න කෙනාට ඒක හරි වටින කාරණයක් නේ. එතකොට එයාගේ ඒ විශ්වාසයට පහර දීපුවාම ඇති වෙනවා ක්‍රෝධයක්. ඉතින් උතුනේ ඒවට ගැටෙන්න එපා. ඒවට පටිගය ඇති කරගන්න එපා. ක්‍රෝධය ඇති කරගන්න එපා. ඒ මිනිසුත් එක්ක. මොකද ඒක ඒ මිනිසුන්ගේ වෘත්තිය. ඒ මිනිසුන්ගේ ජොබ් එක. යාළගේ රැකියාවම තමයි ඒ මිනිසුන් අතර සමාජයේ ඉන්න සමාජ කණ්ඩායම් අතර ක්‍රෝධය ඇති කරන එක. ඒක වැඩි දියුණු වෙනකොට, ඒක කතාවට ලක් වෙනකොට, ඒක ප්‍රචලිත වෙනකොට ඒ මිනිස්සු ඒකෙන් යම්කිසි මුදලක් උපයා ගන්නවා. ඒ නිසා ඒ වගේ දේවල් අරයට මෙයාට යවලා ඊට පස්සේ ඒවා හුවමාරු කරගෙන අපි උත්සාහ කරනවා නම් ඒ සමාජ ස්වභාවයන් වෙනස් කරන්න ඒක හරි අමාරු වැඩක්. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මිත්‍යා දෘෂ්ටිකයෝ ඕන තරම් භාග්‍යතුන් වහන්සේ විවේචනය කළා තියෙනවා. උන්වහන්සේගේ දේශනා විවේචනය කළා තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කළා තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ලෝකයට දේශනා කළා තියෙන පරම සත්‍යයෙන් හින්දා ඒවා කලින් කලට එන විවිධ චරිත තමන්ගේ ප්‍රසිද්ධිය දියුණු කරගන්න, මිනිසුන්ගේ ක්‍රෝධය දියුණු කරලා ක්‍රෝධයෙන් යැපෙන්න. කියන්නේ ක්‍රෝධය කියන්නේ වෙළඳ භාණ්ඩයක්. කාමය, රූපය, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම විවිධ දුක, ඒක වෙළඳ භාණ්ඩයක්. දුක කියන එක වෙළඳ භාණ්ඩයක්. ඒ වගේ තමයි ක්‍රෝධය කියන්නේ. වෙළඳ භාණ්ඩයක් විකුණනවා. ඒ විකිණීමට අපි අහු වෙලා අපි ඒකේ පාරිභෝගිකයෝ වුණොත්, ඒ කියන්නේ අපි ඒ තුල ක්‍රෝධය දියුණු කරන තරමට තමයි මේ පාරිභෝගිකත්වයේ වැඩි වෙන්නේ. වෙළඳට පහසු.
එනිසා පින්වත්නි මනස පාලනය කරගන්න ඕන. අපි ක්‍රෝධය කියන එක තේරුම් අරගෙන ඒ තුලින් අපිට ලෝකේ වෙනස් කරන්න බෑ. හැබැයි අපිට අපේ මනසේ තියෙන සමබරතාවය තියාගන්න පුළුවන් කමක් අපිට තියෙන්න ඕනේ. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝ බික්කු ජහති ඕරපාරා. ඒ කියන්නේ යා මෙතර තරණය කරලා එතරට යනවා කියලා කියන මොනවද? පංච ඕරම්භාගිය සංයෝජන ටික ප්‍රහාණය කරලා දානවා. මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසයේ, කාමරාගයේ පටිගය. මේ කාම ලෝකවල ඉපදෙන්න තියෙන මේ සංයෝජන පහ මේවා ප්‍රහාණය කරලා අනාගාමී තත්වයට පත් වෙනවා කියලා කියනවා. සර්පෙක් හැවක් ඉවත් කරලා දානවා වගේ. සර්පෙක් පරණ වෙච්ච දි รา ගියපු හැවක් ඉවත් කරනවා වගේ. පින්වතුනි අටුවාව කියනවා ඔය දි รา ගියපු හැව සර්පයාගේ තියෙනකොට එයාට ඒක හරි අප්පිරියාවක්. ඒක පිළිකුල් කරනවලු. ඒ පිළිකුල් කරලා හැව ඇර ඉන්නේ ගල් තලාවක වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම හැවරින වෙලාව ඉවත් වෙලා ගියේ නැත්නම් ගස් දෙබලක් මැදින් ගිහිල්ලා කොහොම හරි මේ හැව ඒකට කැමති නෑ. ඒ සර්ප හැවට ඒක ඉවත් කරන්න තියෙනකොට පරණ වුණාට පස්සේ අප්පිරියාවෙන් පිළිකුලෙන් ඉවත් කරනවා කියලා කියන්නේ. එතකොට ඒ වගේ මේ ඕර පාරයට හසු වෙන මේ සක්කාය දිට්ඨිය ඊට පස්සේ සීලබ්බත පරාමාස කාමරාග පටිග මේ කියන විචිකිච්ඡා මේවා බැහැර කරගන්න කෙනා යා ඊතර දකින්නවා කියලා කියනවා. මොකද්ද ඊතර? මේ කියන ඕරම්භාග්‍ය සංයෝජන ටික බැහැර කරලා දානවා කියන එක තමයි කියන්නේ. එතකොට පින්වත්නි ඔබට අද දවසේ මේ උතුම් පොහොය දවස තුල ඔබට මං යෝජනා කරන දේ තමා තාමත්ම යහපත් කාරණා ගණනාවක්ම හම්බ වෙනවා පින්වතුනි. කොහොමද සිතේ අකුසල චෛතසිකයක් දුරු කරන්නේ කියන එක විතක්ක සන්තාන සූත්‍රය ඇතුලේ. ඒතර විතක්ක සන්තාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ඒ හම්බ වෙන කාරණා ටික අපි දන්නවා මේ බණ අහන්නේ ධර්මය අධ්‍යයනය කරන අය, ගැන ගන්න අය, කියවන අය. ඒතකොට මේ දේශනා මාලාවක් විදිහට කරගෙන යනකොට අපිට ඒක තේරෙනවා සහ මිනිස්සු අපිට කතා කරලා අදහස් දක්වද්දි වැටහෙනවා මේවා කියවන අය මේ ධර්මය අහන්නේ සහ නොකියවන අයත් ඉන්නවා. කියවන්න කොහොමද සිතුවිල්ලක් පාලනය කරගන්නේ? අයහපත් සිතුවිල්ලක් පාලනය කරගන්නේ කියන එක විතක්ක සන්තාන සූත්‍රය ඇතුලේ කතා කරනවා. මම ඒකෙන් එකක් තමයි පෙන්වුවේ ආදීනව දකින්න. ආදීනව දකින්න. ඒ නිසා පින්වත්නි මොන කාලයක වුණත් මොන පරිසරයක වුණත් මොන රටක වුණත් මොන ප්‍රදේශයක මොන පෞල් පරිසරයක වුණත් ඔබ ලෙඩ වෙන්නේ නැතිව, මනසින් රෝගී වෙන්නේ නැතිව, මනස ලෙඩ කරගන්නේ නැතිව සුවපත් මනසකින් යුක්තව ජීවත් වීම කියන එක ඊටාම අවශ්‍ය වෙන ප්‍රධාන කාරණයක්. ඒ නිසා ඒ අවශ්‍යතාවයේ දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන අනුශාසනාවන් වල හරය ගැඹුර ඔබට වටහා ගන්නට සහ මේ කාරණා ඔස්සේ හඹා ගිහිල්ලා ඔබට මේ මොන කාල පරාසයක වුණත් සැහැල්ලුවෙන් මනස තබාගෙන ඒ සමාජ වෙනස් කිරීම වලට ඒ අභියෝග වලට මුහුණ දෙන්න ඔබට මේ දේශනාවෙන් ලැබෙන දහම් අවවාද මේ දහම් කාරණා උත්තේජනයක් වෙත්වා වීරයක් වෙත්වා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරලා දැන් සූදානම් වෙන්නේ අද දවසේ උතුම් පොහොය දිනය තුල ධර්ම දක්ෂිනාවට net fm ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට ඔයත්ොන්ට බණ අහන්නට දායකත්වය සලසපු පුණ්‍යවන්ත පිරිස සිහිපත් කරලා ඒ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට. පින්වතුනි අද දවසේ ජාතිය නාලිකාව වෙන net fm ධර්ම දක්ෂිනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වය දක්වන්නේ ඌව පරණගම උඩුහාවර ශාන්ති නිවසේ පදිංචි සෝමා යසරත්න මහත්මිය සහ චන්දිමා ප්‍රශාන්ත චම්පා සඳරුවන් යන දූ පුතුන් විසින්.
ඒ පින්තුන්ගේ අපේක්ෂාවන් තමයි පුණ්‍යානුමෝදනාවන් තමයි මීට වසර 4කට පෙර පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති HBM යසරත්න බණ්ඩාර මහතාට දෙපාර්ශවයේම මිය පරලොව ගිය බේබි යසරත්න පුංචි පුතුට සෙනවිරත්න බණ්ඩාර සහ පොඩි අප්පුහාමි යන පියාණන් වහන්සේලාටත් සෝමාවතී කුමාරිහාමි සුදුමැණිකේ බණ්ඩාරමැණිකේ යන මෑණියන් වහන්සේලාටත් එවැගේම EM සිරිපාල මහතාට විමලරත්න බණ්ඩාර සේනාරත්න බණ්ඩාර සෝමාවතී යන සොයුරියන්ටත් ගෞතම බුදුසසුනේදීම සසර බිය දුරු කර ගැනීම සඳහා පින් පැමිණීමට එවැගේම අද ධර්මදේශනය සඳහා වැඩම වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දිගාසිරි ප්‍රාර්ථනා කිරීමත් එවැගේම net නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය හා සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ආශිර්වාද කරන්නට තමයි මේ පින්වතුන් අද දවසේ ධර්මානුශාසනාවට දායකත්වයේ සපයන්නේ. ඒ ඌව පරණගම උඩුහාවර ශාන්ති නිවසේ පදිංචි සෝමා යසරත්න මහත්මිය ඇතුළු ඒ දූපතුන් ප්‍රාර්ථනා කරන විදිහට මිය පරලෝ යන්නට යෙදුණු මා දෙමාපියන්ට සියලු ඥාතීන්ට මේ පින් අත්පත් වෙත්වා. එවැගේම ධර්මයේ අසපු හැම දෙනාට නමින්ම මිය පරලෝ ගියපු සියලුම ඥාතීන්ටත් මේ පින් අත්පත් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සුඛිත මුදිත වෙලා ඒ ඥාතීන් හැම දෙනාටම උතුම් නිවනින් සැනසීම ලබා ගන්නට සුවපත් භාවයේ පිණිසම මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට යෙදුණු හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබෙත්වා, චිරජීවනයේ ලැබෙත්වා, දිගාසිරි සම්පන්නිය ලැබෙත්වා. සියල්ලන්ව පතන බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.